So we'll start from this point. I hope that this activity you may have done that one. මේ ක්‍රියාකාරකම ඔයගොල්ලෝ කරන්න ඇති කියලා අපි හිතනවා. අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි මේ පාසලේ පුස්තකාලේ පොත් බැහැර දීම සම්බන්ධයෙන් පොඩි දත්ත සමුදායක් හදන්න යන්නේ. So what we want is we want to store the details about the lending of books in the school library. අපිට ඕනේ පාසල් පුස්තකාලේ පොත් බැහැර දීම සම්බන්ධයෙන් තොරතුරු අඩංගු කරලා දත්ත සමුදායක් හදන්න. ඉතින් අපිට ඕනේ මේකේ මොනවද අපි දාන ෆීල්ඩ්ස් කියලා අඳුර ගන්න. ඉතින් පොඩ්ඩක් බලමු මොනවද අපි දාන ෆීල්ඩ්ස් කියලා. මම හිතන්නේ ඔයගොල්ලෝ මේක කරලා තියෙන්නේ. හරි? ඉතින් අපි දැන් පොඩ්ඩක් ලයිස්ට් එකකට කරමු මොනවද මේ ෆීල්ඩ්ස් කියලා. We'll just list down what are the fields we are going to get for this table. So මේ පුස්තකාලේ පොත් බැහැර දීම සම්බන්ධයෙන් අපි දාන තොරතුරු. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ පොඩි ස්ට්‍රක්චර් එකක් හදන්න. අපි කියනවා මෙතන අපි ටේබල් එකේ නම මෙතන ලියනවා. ටේබල් එකේ නම ලියලා ඊට පස්සේ අවශ්‍ය කරන ෆීල්ඩ් ටික ලියනවා. ෆීල්ඩ් වල ටයිප් එක ලියනවා. ඒකේ සයිස් එක ලියනවා. So what we are doing is we are writing the field names here, then the types of these data here and the sizes are here. ඉතින් අපි මේ ආකෘතිය බලමු පොඩ්ඩක් කොහොමද මේක දාන්නේ කියලා. ඔන්න බලන්න මම දැන් පුංචි ආකෘතියක් ගන්නවා. මෙන්න මේ වගේ. So this is the name of the table, book lending details. So we are giving the table name as book lending details. So අපි ගන්නවා මේක පොත්වල විස්තර තැන්පත් කරන්න. මේ තියෙන field name ටික මෙතන අපි type ටික ලියන්නේ. දැන් මම මෙතන ලිව්වේ තෝරගත්ත ටිකක් අපිට මීට වඩා තව ඒවා ලියන්න පුළුවන්. But here I just selected few of things we can have more. නමුත් මේ වෙලාවේ අපිට මේ ටික ප්‍රමාණවත්. එසා අපි මේ ටික ලිව්වා. අපි හිතනවා මේ ටික අපිට ප්‍රමාණවත් කියලා. තේරුණාද? So there can be something more, but I hope in this time this is enough. Okay? මොනවද අපි ලියන්නේ? book number, පොතේ අංකය, book name නැත්නම් book title, පොතේ නම, author name, කර්තෘගේ නම, ISBN. ISBN is something called International Standard Book Number. අපි සාමාන්‍යයෙන් පොතක් අපි ලියලා අපි පොත පළ කරනවා ඒ පොත ලියාපදිංචි කරනවා. එහෙම ලියාපදිංචි කරාම යා පොතට අංකයක් ලබා දෙනවා සම්මත ජාත්‍යන්තර අංකයක්. ඒක තමයි කියන ISBN කියලා. හැබැයි ඉතින් හැම පොතකටම මේ ISBN මිනිස්සු ගන්නෙ නැහැ. ඉතින් සමහර පොත් වෙන විශේෂයෙන් ඔය නවකතා පොත් කෙටි කතා පොත් වගේ සමහර ඒවට ඔය පුංචි ළමයිගේ පොත් වලට එම සමහර කට්ටිය ISBN ගන්නෙ නැහැ. නමුත් ඒක ගන්න එක වඩා හොඳයි. ඉතින් මේකේ ජාත්‍යන්තර වශයෙන් එයා දෙන අංකයක් තියෙන්නේ. ඒක පාවිච්චි කරපන්. හැබැයි අපිට පුස්තකාලේ මේක පාවිච්චි කරන්න බෑ. මොකද පළවෙනි කාරණේ හැම පොතකම ISBN අංකයක් නැහැ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක පුස්තකාලේ එක පොතකින් කොපිස් කිහිපයක් තියෙනවානේ. දැන් එකම පොතෙන් පිටපත් 5ක් 6ක් 10ක් වගේ තියෙනවා. So if you use the ISBN number as the identification number of the books in the library, we can't use it because all the books get the same number. ඒ හැම පිටපතකම එකම අංකය. එතකොට අපිට කාටද හරියටම දුන්නේ පොත මොකද හොයාගන්න බෑනේ. ඒක නිසා අපි ISBN එක නෙමෙයි පුස්තකාලේ පාවිච්චි කරන්නේ වෙනම පොතක් දෙනවා book number කියලා. ඇත්තෙම වඩා හොඳ මේක book number නෙමෙයි. මේකට වඩා හොඳ ලියනවා අපි accession number කියලා. ප්‍රතිග්‍රහණ ලේඛන අංකය. ඒක තමයි සැබෑම නම ගැලපෙන්නේ. accession number ප්‍රතිග්‍රහණ ලේඛන අංකය. ඒක තමයි වඩා ගැලපෙන්නේ. හැබැයි ඒක ටිකක් අමාරු වගේ නිසා අපි book number කියලා ලිව්වා. නමුත් සැබෑ වෙන්නේ මොකද්ද? accession number. ප්‍රතිග්‍රහණ ලේඛන අංකය තමයි වඩා හොඳ. නමුත් කමක් නැහැ අපි ඔහොම තියමු. category පොතේ ඇති කාණ්ඩය, publisher පොතේ ප්‍රකාශකයා කවුද? book price පොතේ මිල මොකද්ද? ඊට පස්සේ මේ දැන් තව විස්තර ටිකක්. member number සාමාන්‍යයෙන් පුස්තකාලයක ඉන්නේ සමාජිකයෝ. ඒක නිසා තමයි ඔය මෙතන member number කියලා ලිව්වේ. හැබැයි අපි දැන් මේ කතා කරන්නේ පාසල් පුස්තකාලයක්නේ. ඉතින් පාසල් පුස්තකාලයක් නිසා මෙතන member number කියනවා වගේම අපිට ඕනනම් කියන්න තිබ්බා admission number කියලා. ඒ කියන්නේ පාසලේදී පුස්තකාලයට බැඳුනායි කියලා වෙනවම සමාජ අංකයක් දෙන එකක් නැහැ සමහර විට. අර ඕගලන්ගේ ඇතුළත් දීමේ අංකයම පාවිච්චි කරන්න පුළුවන් පුස්තකාලයේ අංකය වශයෙන්. ඉතින් මම ඉතින් අර වඩා හොඳ වෙන්න මෙතන ලිව්වා member number කියලා. Sometimes if you look at in the library, the school library, they may use the same your admission number as the member number. But normally the libraries will have members, so they will assign a member number for its members.
तो සාමාන්‍යයෙන් පුස්තකාලෙක ඉන්නේ සමාජිකයෝ. ඉතින් ඒගොල්ලන්ට සමාජික අංකයක් තමයි ලබා දෙන්නේ. ඉතින් පාසලේදී බොහෝ විට ඇඩ්මිෂන් නම්බර් එකම අපේ අර මෙම්බර් නම්බර් වශයෙන් සමාජික අංකය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදිත් අර මෙම්බර් නම්බර් කෙනෙක් ගත්තා වඩා අපිට පහසු වෙන්න සහර අවබෝධය ලැබෙන්න. නමුත් කවුරු හරි ලිව්වා නම් ඇඩ්මිෂන් නම්බර් කියලා ගැටලුවක් නැහැ. Then we are writing the date of lending. පොත බැහැර දුන් දිනය. බැහැර දුන් දිනය ඊට පස්සේ කියනවා date to be returned. ආපසු බාර දිය යුතු දිනය. අපි ඔන්න ඔය කාරණේ මේක දාන්නේ. ඒතර අපිට මේකේ පුළුවන් පුස්තකාලේ පොත් බැහැර දීම සම්බන්ධයෙන් විස්තර ටික ලියන්න. ඊට පස්සේ වැදගත් වෙන්නේ මේකේ ටයිප් එක මොකද්ද සයිස් එක මොකද්ද? ටයිප් එකයි සයිස් එකයි. අපි දැන් ගත්තොත් book number. ඇත්තටම මේක අංකයක් තමයි. ඒ වුණාට මේකත් එක්ක අපි ගණන් හදන්නේ නැහැ. So book number will be a number but we are not going to do some calculations. එනිසා අපි ගණන් හදන්නේ නැති නිසා මේක අංකයක් වුණත් අය මොකද කරන්නේ? අය මේක ආදේශ කරන මොකක් වශයෙන්ද? ටෙක්ස්ට් පාට වශයෙන්. සයිස් එක ගත්තොත් මේකේ සයිස් එක පොතේ අංකය ඉලක්කම් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක. අපි ගමු 5ක් 10ක් අතර ගාණක් ගැලපෙනවා. දැන් ඕගොල්ලෝ මෙහෙම ලියන්නේ 5යි 10යි කියලා. ඔය එකගයක් ලියන්නේ. You may be writing here maybe 5 or maybe 6 or maybe 10. You are writing a single value. But I say if you see something like this, say between 5 and 10 it's acceptable value. 5ත් 10ත් අතර ගාණක් තමයි අපි පිළිගන්න මට්ටමේ තියෙන්නේ. ඒතර අපි book number එක text කියලා කියනවා. ඒකේ size එක අපි 5ක් නැත්නම් 6ක් නැත්නම් 10ක් වගේ දානවා. 10ට වැඩි අගයක් වැඩි. අපි 10ට වඩා ලොකු ඉලක්කමක් ඒ කියන්නේ ඉලක්කම් ගානක් පාවිච්චි කරද්දී ඒක වැඩි වගේ. 5ට අඩු ගානක් මදි වෙයි. ඒක නිසා අපි ඔයාලට දුන්නේ. Then book name. Book name should be again a text. මේක අනිවාර්යෙන් ටෙක්ස්ට් එකක් වෙන්න ඕනේ. ඉතින් මේකේ size එක ගත්තොත් අපි සාමාන්‍යයෙන් 100ක ලොකු ප්‍රමාණයක් දානවා. සාමාන්‍යයෙන් අපේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකට දෙන්න පුළුවන් size එක 255 දක්වා. If you define any field as a text field, this one we can define, the size can be defined as 255 maximum. අපි හඳුන්වා දුන්නොත් text field එකක් ඒකේ size එක 255ක් දක්වා දෙන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී මේ book name එක අපි 100ක් වගේ ලොකු වගයක් දෙනවා. මොකද සමහරට පොතේ නම ටිකක් දිග නමක් වෙන්න පුළුවන් නිසා. තේරුණාද? author name. author name කියන කතුරුගේ නම අපි ඒක ඩිෆයින් කරනවා ටෙක්ස්ට් වශයෙන්. අපි size එක 50ක් වගේ දෙමු. 50ක් ප්‍රමාණවත්. ISBN කියන්නේ ආයේ ටෙක්ස්ට් එකක්. මේක ඉලක්කමක් වුණාට ගණන් හදන්නේ නැහැ. ඒක නිසා අපි මේක 15ක් වගේ දෙමු. කැටගරි පොතේ කාණ්ඩය ඒකත් ටෙක්ස්ට් එකක්. අපි ඒකට 25ක් වගේ දෙමු. කමක් නැහැ. පබ්ලිෂර් පොතේ ප්‍රකාශකයාගේ නම ඇත්තෙන්න. ඒකත් ටෙක්ස්ට්යි අපිට ඒක දෙනවා 100ක් වගේ කමක් නැහැ. 75ක් 100ක් වගේ දෙන මොකද සමහර ප්‍රකාශකගේ නම් ටිකක් දිගට තියෙනවා. අන්න වැදගත් එකක් වෙනවා. book price. පොතේ මිල. අපි කොහොමද ඩිෆයින් කරන්නේ? පොතේ මිල ඉලක්කමක් ගණන් හදන ඉලක්කමක් අපිට මේක දෙන්න පුළුවන් numbers විදියට. හැබැයි ඔයගොල්ලෝ මතකයි ඔයගොල්ලන්ට අපි කිව්වා මේකේ තියෙන විශේෂ ආකාරය මොකක්ද ඒක? currency type එක. ඒ නිසා මෙතනදී අපිට මේක දෙන්න පුළුවන් එක්ක currency මූල්‍ය කියලා නැත්නම් number අගය කියලා. ඉතින් අපිට දෙකෙන් මොකක් ලිව්වත් කමක් නැහැ. ඉතින් මම නම් ළමයින්ට කියන්නේ දෙකම ලියන්න. එතකොට මොකක් ආවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ අපිට දැන් දෙන්නේ size එක දෙන එක. සාමාන්‍ය ඉලක්කමක් දෙද්දී අපිට ඉලක්කමක දශම ස්ථාන තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම price එක දශම ස්ථාන තියෙනවා. ඒත් අපි ලියන්න ඕනේ. මේක ලියන්නේ කොහොමද? මුල් ඉලක්කම් ගාන ලියනවා, දශම තිතක් තියෙනවා, ඉලක්කම් ගානක් ලියනවා, දශම ස්ථාන ගාන ලියනවා. ඒතර අපි එකතුව තමයි මේකේ size එක කියන්නේ. ඒ නිසා මම මේක ලියනවා මේ වගේ 10.2 කියලා. So 10 is the whole size. ඒතර මේ ඔක්කොම size එක 10යි. මම කියන්නේ මෙතන ඉලක්කම් 7ක් තියෙනවා, දශම තිතර 1යි 8යි, ඉලක්කම් 2යි. මේ ඔක්කොම size එක තමයි මම කිව්වේ කීයයිද? 10යි කියලා. බලන්න. අපි ලියන්නේ කොහොමද? 10.2. 10 කියන්නේ මොකද්ද? මුළු ඉලක්කම් ගාන. 2 කියන්නේ මොකද්ද? දශම ස්ථාන ගාන. ඒතර මේක ඉලක්කම් 7ක් තියෙනවා. දශම තිතෙනවා 8යි. තව ඉලක්කම් දශම ස්ථාන දෙකක් එනවා 10යි. ඔහොමයි හැදෙන්නේ. දැන් අපි age වගේ ගත්තොත් වයස වගේ ලියද්දි අපිට මේක type එක number කියලා කියන්න පුළුවන්. size එක 3යි දෙන්නේ අපි. දශම ස්ථාන නැහැනේ වයස සාමාන්‍යයෙන් දෙන්නේ.
අපි 3ක් දෙන්නේ ඇයි සාමාන්‍යයෙන් ඉතින් සමහර ඉලක්කම් දෙකක් ඇති හැබැයි අවුරුදු 100 වෙන කට්ටියක් ඉන්නවනේ නේද හදිස්සියෙන්වත් අවුරුදු 100 කෙනෙක් මේකේ හිටියොත් අපිට ඒක ලියන්න බෑ so look at now if you look at the price normally we are defining as a number type but in databases there's a very special type called currency so then we can define this one as a currency so it could be written as currency or number මේක සටහන් කරන්න පුළුවන් එක්ක currency කියලා නැත්නම් number කියලා better thing is notify both the thing is that the size the most important size how to define the size normally in the number type or the currency type you type the whole size how many numbers are there actually decimal point also treated as a 1 point so now here there are 7 numbers in this side and the decimal point then is 8 there are 2 decimal places then 10 that's why we are given 10,2 for example if you get something called age we can define this a number 3 may be sufficient 2 may be not sufficient because sometimes there can be a person who has 100 years or over 100 years නිසා මේකද මේ දෙක දානවා ඊළඟට අපි කියන්නේ member number ඒකත් ඉලක්කමක් වෙන්න පුළුවන් හැබැයි ඒකත් ගණන් හදන්නේ නැහැ නිසා මෙතනත් අපිට ඕන නම් ටෙක්ස්ට් එක size එක 5ක් හරි 10ක් හරි දෙන්න පුළුවන් නේද date of lending බැහැර දුන් දිනය මේක අනිවාර්යෙන් මොකද්ද date and time දිනයක් සහ වේලාවක් ඊළඟට date to be returned ඒකත් දිනයක් අපි දිනයක් නම් මේකේ size එක කියන්න ඕනේ නැහැ we call them as free defined size පෙර නිමි ප්‍රමාණ දිනයක size එක යදන්නවා දිනය කොහොමද ලියන්නේ අවුරුද්ද ලියනවා මාස ලියනවා දිනය ලියනවා ඉලක්කම් 8ක් එතනනවා බෙන් කරන්න ඇලිරක් හරි කඩිරක් හරි ගන්න if you define something as a date and time the size is fixed we know the size so we are not required to give the size අපි ප්‍රමාණය දෙන්න ඕනේ ඔන්න ඔය ටික තමයි අපි දාගන්නේ පැහැදිලිද මේ ටික හොඳයි එදා කවුරු හරි මේ ඇක්ටිවිටි එක ලියාගත්තේ නැත්නම් ටග් ගාලා ලියා ගන්න මොකද්ද ටේබල් එකේ නම මොකද්ද ටේබල් එකේ ආකෘතිය field name ටික data type ටික සහ field sizes ටික ෆස්ට් මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන් ඒ අතරේ ලියාගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් ටග් ගාලා සටහන් කරගන්න මම මේ ටික දැන් පැහැදිලි අපි ඉස්සරහට යමු අපි දැන් උත්සාහ කරන්නේ මේකට දත්ත ටිකක් දාන්න now we are trying to write some data into this table අපි දැන් මේ table එකට දත්ත ටිකක් දාලා බලනවා මොකද්ද මේ table එකේ අපිට ඇතුලේ ගැටලුව කියලා සබ් දත්ත ටිකක් ලියමු දැන් උතර මේ වගේ තියෙන්නේ මම පුතේ දුවේ මේ මැදින් ටිකක් අයින් කරා මොකද මට පළලමදිනේ ඒ සම අයින් කරා හැබැයි ඔයගොල්ලෝ එහෙම කරන්නේ නැහැ ඔයගොල්ලෝ මේක පොතේ හරහට ලියනවා ලියලා අපි විස්තර ටිකක් ලියමු now we are trying to write some data here අපි කියමු පොතක් තියෙනවා අංක 100 පොතේ අංකය 100 අපි මොකක්ද නමක් දාගමු අඹ යාළුවෝ වගේ පොතේ නම ඔයගොල්ලෝ දානවා විස්තර ටික ලියනවා මේ මෙම්බර් එක මම කියව මේක පොත ගන්නවා B50 කියලා ළමයා so මෙයා මෙන්න මේක තමයි දවස් දෙක අපි ලියමු දැන් මේ පොතම තව දවසක් තව කෙනෙක් ගන්නවා තව ළමයෙක් ගන්නවා මේ පොතම අපි කියමු මේ ළමයා ගත්තා C45 කියලා මේ ගත්ත ළමයාගේ නම වෙන දවසක් ආයේ මේ පොතම තව කෙනෙක් ගන්නවා අපි කියමු D32 කියලා මේ ළමයා කොහොම ගත්තා එතකොට දැන් බලන්න මේකේ අපිට පොඩි ගැටලුවක් ඇති වෙනවනේ මොකද්ද ගැටලුව මෙන්න මේ විස්තර ටික ආය ලියවිලා නේද පොතේ නම ඕතගේ නම පබ්ලිෂර්ගේ නම පොතේ ප්‍රයිස් එක අර මේ කියපු විස්තර ටික අපි මේකේ කතා කරමු මෙන්න මේ විස්තර ටික ආය ලියවිලා නේද පොතේ නම ඕත නේම් එක ISBN එක කැටගරි එක මේක නැවත ලියවිලානේ ඒතර පොත ළමයි 5 දිනක් ගත්තොත් මේක 5 පාරක් ලියවෙනවා දැන් මම මෙතන විස්තර අඩු කරලා ලිව්වේ කියලා උදාහරණයක් වශයෙන් මෙතන දැන් member number විතරයි මම ලිව්වේ හැබැයි තව විස්තර ලියද යකිනේ memberගේ නම memberගේ ඉන්න ඉගෙන ගන්න class එක address එක telephone number එක gender එක ඕවා ලියන්න පුළුවන් නේ මම මෙතන ඒවා ලිව්වේ නැහැ but I can write more details about the member name member address member telephone number class අඩුම වශයෙන් අපේ ඉස්කෝලේ ක්ලාස් එකවත් තියෙන බල මෑනේ හදිසියේ මෙයා පොත නැති කරොත් අපිට මේක දැනුම් දෙන ටෙලිෆෝන් නම්බර් එකක් තියෙන්න එපා පොත ප්‍රමාද කරොත් එහෙම
So we need some details. That's why I told you I pick only some details. මම කිව්වා පටන් ගන්නදී මම මෙතන ලිව්වේ තෝරගත්ත විස්තර ටිකක් විතරයි. තව ගොඩක් තියෙනවා. There are so many I can write, but I pick only some details. I wrote those things. I can have more. For example, here, member name, member address, member telephone number, member gender, member class at least. පන්ති ඉගෙන ගන්නනේ. නිසා අපි එහෙම ලිව්වොත් මේ විස්තර ටිකත් මොකද වෙන්නේ? අපි ගමු දැන් මේ B50 තව පොතක් ගත්තයි කියලා. එයා ගන්නවා 200 කියන පොත. B50 කියලා ළමයා. 200 කියන පොත ගන්නවා එයා. එතකොට මෙතන B50 රිපීට් වෙනවා. તો එයාගර විස්තර ටික නැවත ලියවෙනවා. ඕක තමයි මේ අපි කතා කරන මේ ටේබල් එකේ දෙන ගැටලුව. අපි දැන් ප්‍රශ්නයක් අහනවානේ මේකේ දෝෂය මොකක්ද කියලා. මොකක්ද දෝෂය? සමහර දත්ත මේකේ නැවත නැවත සටහන් වෙනවා. සමහර දත්ත මොකද වෙන්නේ? මේ ටේබල් එකේ නැවත නැවත සටහන් වෙනවා. ඒක තමයි මේකේ දකින්න ප්‍රශ්නය. මේක නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. හේතුවක් උදාහරණ වශයෙන් කිව්වොත් මේවා ලියන්න ගියාම මොකද වෙන්නේ? දැන් මේ පුස්තකාලේ නා මේ විස්තර ලියන්න ඕනේ නේද? නැවත ලියන්න එපා. ඒක ගැටලුවක්ද නැද්ද? ඒක ගැටලුවක්. Now we see the structure of this table. So we are writing lending details. We can see that some details are repeating. For example, if the book number 100 is taken by few students, we are writing those details. So we write the book number, name of the book, author, lot of things are repeating. If the book is given 5 times, this detail will be written 5 times. So here I just omitted that member details, but I can put the member details. If I put the member details here, I told you that we just pick only some details. If you have member details like the member name, member address, gender, at least the classroom, so those details will be repeated if the member is taking another book. You want to repeat it. So this can create a lot of problems to the users. For simply say, we have to write this again. If it's the computer system, we want to enter these things again and again. Did you get that idea? හොඳයි එහෙමනම් මේ ආකෘතිය ඇඳගෙන මේ වගේ පුංචි විස්තරයක් ලියා ගන්න එකම පොත කීප වතාවක් දාන්න. ඔක එක මෙම්බර් කෙනෙක් පොත් කීපයක් ගන්නවා ලියන්න. ත්‍රෝගන්න පේනයි එක විස්තරයක් නේ. එහෙම ලිව්වහම මේ සමහර දත්ත නැවත නැවත ලියන බව පේනවා. තේරුණාද? හොඳයි එහෙමනම් මේකත් පොඩ්ඩක් ඇඳගෙන මේකත් පුරවන්නකෝ දැන්. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. If you have some issues, you can ask. මේ මැද විස්තර දාන්න මම නොලිව්වට මෙතන මම මැද විස්තර ටික ඔයගොල්ලෝ දාන්න ඕනේ. ඉතින් මම ලිව්වේ නෑ මට ඉඩ මදි වෙන නිසා. එහෙම මම ලිව්වනම් මේක පොඩියට ගන්න පේන්නේ. නිසා මම මැද විස්තර අයින් කරා ඔයගොල්ලෝ අර ආකෘතිය මෙතන තියෙනනේ මේ ආකෘතිය. මේක බලන්න ඔය ටික දාන්න. author name, ISBN, category, publisher ඔය ඔක්කොම ටික දාන්න. එතකොට ඔයාලට තේරෙයි මේක ලියන එක කොච්චර කරදර වැඩක්ද කියලා. Okay, now we write what is the problem of this one. අපි දැන් සටහන් කරමු මොකද්ද මේකේ දෝෂය. ඔයාලා දන්නවනේ මොකක්ද දෝෂය? සමහර විස්තර නැවත නැවත සටහන් වෙනවා. රයිට් අපි ලියාගමු එහෙනම්. මෙම වගුව දෙස බැලීමේදී නෝට් එකේ තියෙනවට තියලා මේක ලියන්න. නෝට් එකේ තියෙනවා මෙම වගුව දෙස බැලීමේදී මෙහි සමහර විස්තර නැවත නැවත සටහන් වනු දැකිය හැකිය. නැවත නැවත සටහන් වනු දැකිය හැකිය. Say that in English. In this table, we can notice that
some details are repeating. Some details are repeating. පැහැදිලිනේ? ඕක තමයි ගැටලුව. මෙන්න මේකට අපි කියන ටික තද වචනයක් කියනවා. අපි මේකට කියනවා දත්ත සමතිරික්තතාවය කියලා. එහෙම නැත්නම් දත්ත අණු පිටපත් වීම කියලා. නැත්නම් කියනවා දත්ත පුනර්යෝජනය කියලා. This one we called as the data duplication. නැත්නම් data duplicating. නැත්නම් data redundancy. We call it as a data redundancy. මොකද්ද මේ දත්ත අණු පිටපත් වීම කියන්නේ? අණු පිටපත් වීම මොකද? දත්ත සමුදායක දත්ත අනවශ්‍ය ආකාරයෙන් නැවත නැවත සටහන් වීම. අය මේකට කියනවා දත්ත අණු පිටපත් වීම කියලා. What is the data duplicating? Data duplication is the repeating of data unnecessarily in a database. අනවශ්‍ය ආකාරයෙන් නැවත සටහන් වෙනක අපි කියනවා දත්ත සමතිරික්තතාව කියලා. හරි වැදගත් මේ වචනේ. දත්ත අණු පිටපත් වීම නැත්නම් දත්ත සමතිරික්තතාව නැත්නම් දත්ත පුනර්යෝජනය. data duplication නැත්නම් duplicating නැත්නම් data redundancy. මේක වෙන්නේ මොකද්ද? දත්ත අනවශ්‍ය ආකාරයෙන් වැඩි ප්‍රමාණයක් ලිය වෙනවා. මෙන්න මේක නිසා අපිට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. Due to the data duplication, we are facing a lot of problems. What are these problems? These are the problems we are facing. මෙන්න මේවා තමයි අපිට මුහුණ දෙන්න ප්‍රශ්න. මොකද පළවෙනි එක දත්ත ආදානය අපහසු වීම. Difficult to input data. මෙඩිය නෝට් එකේ තියෙනවා. ඕක දැන් දැක්කනේ. ඕක ලියන්න ගියාම කරදරයි නේද? නේද? එකම දත්තේ ලියනවා කියන අමාරුට ඕක ටයිප් කරන එකත් ඔය ප්‍රශ්නෙම තියෙනවනේ කම්පියුටරේ. දත්ත මැකීමේ අක්‍රමිකතා. deletion anomalies. දත්ත ඉන්පුට් කරනවා වගේ දත්ත මකන්න ගියාම ප්‍රශ්නයක්. ඒ හොය මකන්න එපා ඔක්කොම. එකම විස්තර තැන් තැන් වල තියෙනවනේ. යාවත් කාල කිරීමේ අක්‍රමිකතා. සරලව හිතන්න අපි ඉන්පුට් අපිට එනකොට නමක් ජයසූරිය වගේ. දැන් සූරිය ලියන එක එක විදිහට සමහර කල් ලියන්නේ මොකද? S O O I R කොහොම ලියන්නේ සූරිය කියලා. සමහර කල් S U R I කියලා ලියන්නේ. එතකොට එක තැනක කෙනෙක් ලියනවා උඩ විදිහට තව තව. දැන් මේ දෙකම එක තමයි. හැබැයි වෙනස් වෙලා දැන්. දැන් මොකද වෙන්නේ? මේවා වෙනස් කරන්න ගියාම අප්ඩේට් කරන්න ගියාම පහසුද අපහසුද? ඉතාමත් අපහසුයි. පේනවද? දැන් සමහර විට අපි සිංහලෙත් මේ ප්‍රශ්න කරන්නේ අපි අරනේ අර ඡායනු පයනු ගයනු යමනේ එක එක ආකාර එන්ටර් කරනවා අපි. මේ දෙකම නේද? වෙනස්නේ දෙක. සමාන නෑනේ. එතකොට ගයනු සයනට පයනු සයන අපි එතකොට ප්‍රශ්නයක් වුණා අපිට. නේ? ඔය මූර්තජ දන්තජ නේද එක එක වචන කියනවනේ ඔයගොල්ලෝ. So it is a problem. එකම කෙනාගේ එකම නමක් තැන් දෙකක දෙවිදිහට ලිව්වොත් එක දෙකක් විතර ගන්න. එක දෙකක්. ඇයි යාට එතකොට මේවා වෙනස් කරන්න ගියාම අප්ඩේට් කරන්න ගියාම හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. හරි අමාරුයි. ඊළඟට එන මේ කාර්යක්ෂමතාවය efficiency. මොකද දත්ත ගොඩාක් ලියවිලානේ. දත්ත සමුදාය ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය අඩු වෙනවා. දැන් බලන්නකො මේ දියා නේද? දැන් මේ දත්ත ප්‍රමාණය වැඩිනේ. මේ වගේ ගොඩක් ලිව්වහම මේ පොත ළමයි 100ක් විතර ගෙනිච්චොත් මොකද වෙන්නේ? මේ විස්තර ටික 100 පාරක් ලියවිලා. දත්ත සමුදායේ සයිස් එක ප්‍රමාණය වැඩි වෙනවා. වැඩිච ගමන් මොකද වෙන්නේ? කාර්යක්ෂමතාවය අඩු වෙනවා. So next one is the inconsistency. අසංගතතාවය. මොකද්ද අසංගතතාවය කියන්නේ? දත්ත අසමාන වීම. දත්ත අසමාන වීම. දැන් මේ බලන්නකො මේ නම් දෙක වෙනස්නේ. නම් දෙක වෙනස්. ඒ කියන්නේ දත්ත අසමානයි. මේ අසමානතාවය අපි කියනවා අසංගතතාව කියලා. ඒ නිසාම අපිට මේ විශ්ලේෂණය අපහසුයි. So data are not same. They are different. So whenever we try to analyze, we are getting some different kind of answers because data not same. දැන් මොකද එකම විස්තරේ අපි දෙන්නේ දෙවිදිහට කළා. සමහරට එකම එක්කෙනා පාරවල් දෙකට දෙවිදිහකට දාලා. එතකොට අපිට මේක විශ්ලේෂණය කරාම එන්නේ වෙනස් උත්තර. හිතන්නකො අපි හිව්වයි කියලා මේ සූර්යව. දැන් උඩ සූර්යය හෙව්වොත්
යට සූරිය එන්නේ නැහැ. යට සූරිය හෙව්වොත් උඩ සූරිය එන්නේ නැහැ. ප්‍රශ්නයක් නේද? සිංහල නම් දෙකම සූරිය තමයි. හැබැයි ඉංග්‍රීසියෙන් නම් වෙනස් වෙලා. අර සිංහලතර එක එක අකුරු තියෙනවනේ නේද? ඔයගොල්ලෝ කියන්නේ දාන්තජ, මුරුතජ නේද? මහ ප්‍රාණ නේ. ඒවා දාපුවම ප්‍රශ්න ඇති වෙනවනේ. අන්න. එහෙනම් මේ data duplication එක ලොකු ප්‍රශ්නයක්. දැන් අපිට තියෙන්නේ මේක වළක්ව ගන්නේ කොහොමද? How can we prevent data duplicating? දත්ත අනුපිටපත් වීම, data redundancy වළක්වන්නේ කොහොමද? මේක අනිවාර්යෙන් වළක්වන්න ඕනේ. මොකද මේක වැළක්වුවේ නැත්නම් මේ ප්‍රශ්න ඔක්කොම ටික ඇති වෙනවනේ. ආදානය කරන එක කරදරයි. මකන එක කරදරයි. යාවත් කාල කිරීම කරදරයි. කාර්යක්ෂමතාවය අඩු වෙනවා. අසංගත වෙනවා. විශ්ලේෂණය කරන්න අමාරුයි. If you do not reduce the redundancy, if you do not prevent from redundancy, we are getting a lot of problems. Inputting is problem, deletion is problem, updating is problem, efficiency become low, inconsistency is there, then analysis is difficult. නිසා මේ දත්ත සමුදාය අපි මොකද කරන්න ඕනේ? මේ redundancy එක, සමතිරික්තතාවය, අනුපිටපත් වීම අඩු කළ යුතුයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද මේක අඩු කරන්නේ? වළක්වා ගන්නේ කොහොමද? අපිට සාමාන්‍යයෙන් දත්ත අනුපිටපත් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. නැති කරන්න බෑ. අපිට පුළුවන් මේක පොඩ්ඩක් අඩු කරන්න. සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. අය මෙන්න මේකට කියනවා ප්‍රමතකරණය කියලා. How to prevent from redundancy? We do something called ප්‍රමතකරණය, normalization. ඇත්තට මේකදී මොකද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? මෙහෙම තනි වගුවක තියෙන තොරතුරු අපි වගු කිහිපයකට බෙදලා වෙන් කරනවා. දැන් තනි වගුවකට ටේබල් එකකට එක ටේබල් එක තියෙන්නේ. අපි මේ ටේබල් එක ටේබල් 2කට 3කට 4කට 5කට බෙදලා වෙන් කරනවා. What we are doing is, in the normalization process, we are dividing a single table into few tables. We are breaking a table into few tables. අපි කරන්නේ මොකද්ද? මේ එක වගුවක තියෙන දත්ත ටික වගු කිහිපයකට බෙදලා වෙන් කරනවා. නැත්නම් තනි වගුව වගු 2කට 3කට 4කට 5කට කිහිපයකට කඩලා වෙන් කරනවා. In the normalization process, what we are doing is we are breaking a single table into few tables. එහෙනම් වගු වලට කැඩුවට පස්සේ මේ වගුවක සම්බන්ධය ගොඩ ගන්න ඕනේ. මොකද අපි එක වගුවක්නේ කැඩුවේ. නිසා මේක හඳුන්වා දෙනවා මේ ආගන්තුක අතුරු කියන ඒවායි ප්‍රාථමික අතුරු කියන ඒවා. Once we break this table, we want to maintain the relationship between these tables. To maintain the relationship, we are introducing the foreign keys and primary keys for these tables. So මෙහෙම මේ ටේබල් එක කැඩුවට පස්සේ අයි මේ ටේබල් එකේ කොටස් එකට එක සම්බන්ධ කරගන්න primary key විශේෂම හඳුන්වා දෙනවා. ඒ අතර අපි මේකට නේද? Foreign key. Foreign key. නිසා අපි මේකට primary key හඳුන්වා දෙනවා. So we are defining primary keys and foreign keys to these tables. එහෙනම් අපි දැන් මොකද්ද කරන්න යන්නේ? මේ ප්‍රමතකරණය කියන එක කරන්නේ කොහොමද කියලා උදාහරණයක් අරන් බලන්නයි යන්නේ. Now what we are doing is we are trying to get an example and understand how can we do the normalization. දැන් විභාගෙ දිහා බැලුවොත් විභාගෙදී නා ඔයගොල්ලන්ගෙන් normalization ප්‍රමතකරණය ප්‍රශ්නයක් ලොකුවට අහන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට මේ ක්‍රියාදාමය ගැන, මේ ක්‍රියාවලිය ගැන, මේක කොහොමද වෙන්නේ කියන ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඇයි එහෙම අවශ්‍ය කරන්නේ? මේක ආශ්‍රයෙන් අපිට යම් යම් ප්‍රශ්න විභාගෙදී අහනවා. You are not getting a complete question about normalization, but you have to have an understanding about this normalization process, because some questions are raised from this normalization process. සමහර ප්‍රශ්න මේ ප්‍රමතකරණ ක්‍රියාවලිය ආශ්‍රයෙන් අහන නිසා අපිට මේ ක්‍රියාවලිය ගැන අවබෝධ වෙන්න ඕනේ. ඉතින් සමහර කට්ටිය මේ database කොටස අමාරුයි කියන්නේ ඒගොල්ලන්ට මේ normalization කොටස කරගන්න බැරි නිසා සහ තේරෙලා නැති නිසා. හරිද? හොඳින් මතක තියාගන්න මේ ප්‍රමතකරණයෙන් තමයි අපි අර දත්ත සමුදායේ තියෙන සමතිරික්තතාවය කියන එක, දත්ත අනුපිටපත් වීම කියන එක මග හරින්නේ. Normalization is the process which we use to reduce the redundancy in the database.
එහෙම කරොත් තමයි අර අපි කියපු ගැටලු වලින් දත්ත සමුදාය මුදව ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට මේ කියන ප්‍රමතකරණය කියන ක්‍රියාවලිය හොඳින් පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා අපි දැන් දත්ත සමුදායක් අරගෙන ටේබල් එකක් අරගෙන ප්‍රමතකරණය කරන්නයි යන්නේ. පියවරෙන් පියවර කරනවා. දැන් දාගන්න මාතෘකාව ප්‍රමතකරණය normalization. ප්‍රමතකරණය normalization. පොතේ ලියාගන්නේ normalization ප්‍රමතකරණය. පුංචි වාක්‍යයක් ලියාගන්න. මුලින්ම පහත වගුව දෙස අවධානය යොමු කරන්න. First look at the following table. First look at the following table. කියලා මේක ඇඳ ගන්න මේක ඉස්සර ලියනවා අපි. දැන් මේ තියෙන්නේ ශිෂ්‍යයෙක්ගේ ලකුණු විස්තරනේ. මම කියන්නේ ඇඩ්මිෂන් නම්බර් එක 10. ඕන නමක් දාගන්න, date of action එක දාගන්න, subject අපි කියමු maths කියලා. maths. මේ ලකුණු ගණනක් දාගන්න, total mark ගන්න, average mark ගන්න. මෙතන තව දෙකක් තියෙනවා. term එකයි place එකයි. ඒතර term එක එක. එයාගේ place එක. කීවෙනියද කියන එක. දැන් සාමාන්‍ය ඉස්කෝලේ එක ළමයෙක් එක වාරයකදී විෂයන් 9ක් කරනවානේ. අපි 9ම ලියනවා. දෙවෙනි විෂය name එක, date of admission එක, අපි කියමු science, දැම්මා total mark නේද? දැම්මා term එක place එකත් එයි. හරිද? ඊළඟ ලකුණ ඒ ළමයාගේ ඊළඟ විෂය අපි කියමු සිංහල කියලා නේද? කොහොම ලියනවා. එතන එක ළමයෙක් වෙනුවෙන් එක වාරයකට මේ වගේ පේලි රෙකෝඩ්ස් 9ක් තියෙනවා. ඒතර වාර 3ක් ආවොත් මේ වගේ 3ක් එනවා. ඒතර ළමයි ගොඩක් එනකොට මොකද වෙන්නේ? මේක ගොඩක් වාරයක් ලියනවා. තේරුණාද? දැන් බලන්න. දැන් මේ ටේබල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? විස්තර නැවත ලියවිලා. දැන් බලන්නකො මෙන්න මේ ටික. නම, at date of admission නැවත ලියවිලානේ. නේද? දැන් මේ පැත්තේ බලන්න. total mark, average mark, term එක, place එක නැවත ලියවිලානේ. මොකද එක ළමයෙකුගේ පළවෙනි වාරයේ මේක එක තන total mark වෙනස් වෙන්නේ නැහැ නේ. average mark වෙනස් වෙන්නේ නැහැ නේ. මේ total එක හැමතිස්සෙම සමානයි නේ. මේ mark වෙනස් වෙනවා. එක එක subject එකට. හැබැයි total mark හැමතිස්සෙම සමානයි නේ. average එක සමානයි නේ මේ වාරේ. ඒතර ඔකට පේනවා දැන් මේ ළමයානේ මේ නම මේ ටික ඔක්කොම සමානයි නේ. එකම නමනේ යන්නේ නේ. නම වෙනස් වුණාද එක පෙළියෙන් පෙළ. එහෙම වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට ඔකට පේනවා මේකේ දත්ත මොනවද තියෙන්නේ? රිපීට් වෙලා. නැවත සටහන් වෙලා. ඒක පේනවනේ. එහෙනම් ඇඳ ගන්න ටේබල් එක විස්තර ටිකක් පුරවන්න. ටේබල් එක ඇඳගෙන විස්තර ටිකක් පුරවන්න. සැබෑ විස්තර පුරවන්න. හොඳේ. ඇත්ත විස්තර පුරවන්න. ලියාගත්ත නේද? හරි නේද? අපි යටින් පොඩි විස්තරයක් ලියාගමුනේ. අපි යටින් පොඩි විස්තරයක් ලියාගමු. යටින් පොඩි විස්තර ලියාගමු. ඉහත වගුව දෙස බැලීමේදී සමහර විස්තර නැවත ඉහත වගුව දෙස බැලීමේදී
සමහර විස්තර නැවත නැවත සටහන් වී තිබෙනු නැවත නැවත සටහන් වී තිබෙනු දැකගත හැකිය දැකගත හැකිය We write in English. We can notice that in the above table we can notice that in the above table we can notice that in the above table some details are repeated. Some details are repeated. උන උදාහරණ කියලා ලියන්න. Example මොනවද? Name, date of admission, total mark. Example උදාහරණ. Name, date of admission, total mark නේද? Average mark ඔක repeat කරලා නේ ආයසරේ. අපි දැන් මොකද කරන්න ඕනේ? එහෙනම් මේක ප්‍රමත කරලා ලක් කරන්න ඕනේ. එහාට වාක්‍යය ලියා ගන්න. දැන් මෙම වගුව අපි ප්‍රමතකරණයට ලක් කරමු. Let's normalize this table. Let's normalize this table. පුතේ මෙහෙම දාගන්න. මෙන්න මේක මෙහෙම දෙකට බෙදලා දාගන්න. මෙහෙම දෙකට බෙදලා දාගන්න යට. අපි ටේබල් දෙකක් මේකෙන් හදා ගන්නවා. සෝ මේක මෙහෙම බෙදනවා දෙපැත්තට පොඩක් බලන් ඉන්න මෙව. මේ පළවෙනි ටේබල් එක. මේ ටික ඕනේ නැහැ. හරි. මේකේ තියෙන මේ තුන විතරයි. මේ තුන දැක් ඇති. මම අර තව විස්තර වලට දැම්මේ. ඔය ඇඩ්‍රස් වගේ වලට දැම්මේ. ඒවා දැන් ඕනේ නැහැ නේ අපිට. එතකොට මේක එක ටේබල් එකක්. මේක මම නම් කරා ස්ටුඩන්ට් ඩීටේල්ස්. මේකේ මොනවද ලියන්නේ? ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය. නම, ඇඩ්මිෂන් ඩේට් එක. මේක ආයෙ පාරක් ලියන්න ඕනේ නෑනේ. එකපාරයි ලියවෙන්නේ. බලන්න. එතකොට අඩු වෙනවනේ. මේක 200. ඊළඟ ශිෂ්‍යයා. මේ විස්තරය. ඊළඟ ශිෂ්‍යයා. දැන් පේනවද? එතකොට අපිට ඔය repetition කියන එක, duplicating කියන එක අඩු වුණා. දැක්කද? ඔක එක වගුවක්. පොඩ්ඩක් බලන්න ඉන්න. මේ අනිත් වගුව. ඔය දෙපැත්තේ අඳින්නේ. අරක වම් පැත්තේ මේක දකුණු පැත්තේ. මම දැන් මේක කපලා තිබ්බට ඔයගොල්ලෝ ඔක්කොම ලියනවා. ඔයගොල්ලෝ කපන්නේ නැහැ. හරිද? මම මේක හේතුවට කැපුවේ මේ කපලා පෙන්නුවේ. ඔයගොල්ලෝ මේ ඔක්කොම ලියනවා. මොකක්ද ලියන්නේ? ඇඩ්මිෂන් නම්බර් එක, ටර්ම් එක ඔක්කොම ලියනවා. මේවත් මෙහෙම ලියනවා ඔයගොල්ලෝ. කපන්නේ නැහැ ඔයගොල්ලෝ. හරි? ඔයගොල්ලෝ මොකද ඉරේ ගහන්නේ නැහැ. දැන් මම ඇඩ්මිෂන් නම්බර් එක 100. ටර්ම් එක 1. සබ්ජෙක්ට් එක අපි ගමු මැත්ස් කියලා. එයාගේ ලකුණු ගාණක් ලිව්වා, ටෝටල් ලිව්වා, ඇවරේජ් ලිව්වා, ප්ලේස් එක ලිව්වා. ඊළඟ සබ්ජෙක්ට් 9ක් කරනවනේ. එහෙනම් දෙවෙනි සබ්ජෙක්ට් එක, ටර්ම් එක සයන්ස්. ඔන්න විස්තර ලිව්වා. තුන්වෙනි සබ්ජෙක්ට් එකේ ළමයාගේ ටර්ම් එක අපි ගමු සිංහල කියලා. එන ඔක්කොම ලියනවානේ. මේ කීයක් ලියවෙනවද? මේ වගේ එක වාරයකට 9ක් ලියවෙනවා. පේනවද? හැබැයි හොඳට බැලුවොත් මේ විස්තර ටික නැවත ලියවිලා නේද? ටෝටල් මාර්ක් එක, ඇවරේජ් එක, ප්ලේස් එක මේ ටික නැවත ලියවිලානේ. මේවා ලියවිලා නැහැ. දෙවෙනි වාරයට යන්නකෝ. අංකය 100 වාරය 2 ආයෙ මැත්ස් එනවා. ආයෙ ඔය ටික වෙනවනේ නේද? දෙවෙනි වාරෙත් මේ ටික රිපීට් වෙනවා. දැන් මේක රිපීට් වෙලානේ. දැන් එක රිපීට් එකක් අපි අඩු කරගත්තා. නමුත් තව ටිකක් රිපීට් වෙනවා. ඒක තව අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. තේරුණාද? එහෙමනම් ඕගොල්ලෝ දැන් මෙහෙමයි කරන්නේ. මේ ටේබල් එක මෙහෙම දෙකට මෙහෙම දාගන්න යටට. අපි මේක දෙකට කඩනවා කියලා පෙන්වන්නේ. නේද? නැත්නම් ඔයගලන්ට පුළුවන් මේක ටිකක් මෙහෙම ඉරක් ගහලා නේද? මෙහෙම අරගෙන මෙහෙම දෙකට බෙදා ගන්න. වම් පැත්තේ එක ටේබල් එකක්, දකුණු පැත්තේ අනිත් ටේබල් එකක්. වම් පැත්තේ තියෙන්නේ මේක, මේ තුන විතරයි ඕනේ. දකුණු පැත්තේ තියෙන්නේ මේක. මේ ඔක්කොම ලියනවා. හරි? තේරුණානේ? right. එහෙමනම් දාගත්තා මේ ටෙස්ට් එක. දැන් මෙම වගුව අපි ප්‍රමතකරණයට ලක් කරමු කියලා වම් පැත්තේ මේක ඇඳ ගන්න, විස්තර ලියන්න. ඔය ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් විතර.
මේ පළවෙනි ටේබල් එක අපි යමු දෙවෙනි ටේබල් එකට නේද? විස්තර ලියන්න ඕගොල්ලෝ. මෙන්න. විස්තර ලියන්න මේ ශිෂ්‍ය 100 කියන කෙනාගේ විස්තර ඕනනම් එයාගම දෙවෙනි එක. තව වෙන කෙනෙක්ගේව ලියන්න පුළුවන්. තව කෙනෙක්ගේ ඒවා. ඇත්ත විස්තර ටිකක් ලියන්න. ඒතර තමයි තේරෙන්නේ මේකේ මොනවද අපිට තියෙන්නේ. ඇයි රිපීට් වෙන්නේ කියලා. පැහැදිලිද මේ ටික? ප්‍රශ්න ගැටලු මොනවාවත් තියෙනවද? පැහැදිලි. ප්‍රශ්න ගැටලු මොකුත් නැහැ. හොඳයි. දැන් අපි දන්නවා මේ ටේබල් එකේ ගැටලුවක් තියෙනවනේ. අපි යටින් ලියාගමු. අපි යටින් ලියාගමු. marks details වගුවේහි marks details වගුවේහි තවමත් සමහර දත්ත marks details වගුවේහි තවමත් සමහර දත්ත නැවත නැවත සටහන්ව ඇති බව දැකගත හැකිය.
සටහන් ඇති බව දැකගත හැකිය. එම නිසා මෙම වගුව තවදුරටත් ප්‍රමතකරණයට ලක් කළ යුතුය. ප්‍රමතකරණයට ලක් කළ යුතුය. Read English? We can notice that in Mark's detail table, Mark's detail table still some details are repeating. Some details are repeating, so that we can normalize it. We can normalize it further. අපි දැන් මොකද කරන්නේ? මේ ටේබල් එක අපි දෙකට තුනට කඩලා දානවා. අපි දැන් මොකද කරන්නේ? අපි දැන් මේ ටේබල් එක කොටස් වලට බෙදලා වෙන් කරනවා. දැන් හරි පහසුයි වැඩි. නේද? දැන් අපිට එකට බෙදිච්ච විස්තරය අපි දැන් මුලින්ම කරේ මොකද්ද? අපේ මේ ටේබල් එකනේ අපිට තිබුණේ. මේකේ මේ විස්තර ටික රිපීට් වුණා. මේ විස්තරත් රිපීට් වුණා. එනිසා අපි කරේ මේක මෙහෙම දෙකට ගැටුවා. එකක් ස්ටුඩන්ට් ඩීටේල්ස්, අනිත් එක මාක්ස් ඩීටේල්ස්. දැන් මේ ටේබල් එක ගත්තාම මේකෙත් අපිට පේනවා මෙන්න මේ විස්තර රිපීට් වෙනවා. අපි කරන්නේ මොකද්ද? මේකත් දැන් ආශ්‍රයක් අර වගේම දෙකට වෙන් කරනවා. එහෙනම් දාගන්න අර වගේම නේද? අරගම දාගන්න මේ ටේබල් එක මෙහෙම අරන් දෙකට බෙදා ගන්න. එක ටේබල් එක වම් පැත්ත දානවා, අනිත් එක දකුණු පැත්තට දානවා. Now what we are doing is we are again break this one into two tables. අපිට දැන් මොනවද හම්බෙන tables? එකක් අපි දානවා මොනවද? මෙන්න මේ වගේ එක ටේබල් එකක් අපි ගන්නවා subject marks, විෂය සහ ලකුණු. මම දැන් කිව්වොත් ළමයෙක් subject 9ක් කරනවානේ. ඔන්න ළමයාගේ අංකය term එක සබි නම අපි ගමු maths කියලා. ලකුණු ගානක් දැම්මා. ඒ ළමයාම පළවෙනි වාරේ සයන්ස් වලට මෙන්න ලකුණු. ඒ ළමයාම පළවෙනි වාරේ සිංහල වලට ලකුණු. මම විෂය 9ක් එනවනේ ඔය ළමයාට. එයාම දෙවෙනි වාරයට ගියොත් ආයේ 100 දෙවෙනි වාරේ අර සබ්ජෙක්ට් එක maths ලකුණු. දැන් මෙතනදී ඔයගලන්ට පේනවා මෙන්න මේකේ මේ අගය මේ නම්බර එක රිපීට් වෙනවා. ඒක පුතේ වළක්වන්න බෑ. ඇයි? ඕන මතකද අපි කිව්ව ප්‍රමතකරණයෙන් කරන්නේ මොකද්ද? පුළුවන් තරම රිපීට් වෙන එක. සමතුලිතව අඩු කරනවා. නැති කරන්න බැරි වෙයි අපිට. In the normalization process, we are trying to minimize the duplicating. We are trying to minimize the data redundancy. අපි උත්සාහ කරන්නේ සමතුලිතතාවය පුළුවන් තරමක් අඩු කරන්න. අපිට මේක නැති කරන්න බෑ. We are trying to reduce the redundancy. එහෙනම් මේ subject mark එකේ අපිට මොකද්ද? ළමයාගේ නම තියෙනවා, අතරම අංකය තියෙනවා, වාරය තියෙනවා, එයා ඉගෙන ගන්න subject වල ලකුණු ගන්න තියෙනවා. මේක table එකක්. අපි මේ table දෙකට ගැටුවාම මේකට යනවා අනිත් table එකට. දැන් අනිත් table එකට ගියාම සම්බන්ධය ගොඩනගන්න එපා.
මට ඕනේ දැන් මේ ටේබල් එක මේක සම්බන්ධ කරන්න. මට කියන්නේ මෙන්න මේ ටේබල් එකට මම ගන්න ෆීල්ඩ් එක මොකක්ද? සම්බන්ධය ගොඩනගන්න. මට chat එකට දාන්න ටග් ගාලා මෙන්න මේ ටේබල් එකේ. දැන් මේක අපිට පැහැදිලිනේ. මේ අනිත් පැත්ත ටේබල් එකේ මේ ටේබල් දෙක සම්බන්ධ කරන්න ගන්න ඕන ෆීල්ඩ් එක මොකක්ද කියලා chat එකට දාන්න බන ටග් ගාලා. දැන් මේක දෙකට කැඩුවාම මේක සම්බන්ධ කරගන්න එපා. සම්බන්ධ කරනකොට මොකක් හරි දෙයක් තියෙන්න එපා නේද? ඔය එක පුතේ දාන උත්තරයක් අයි බලමු. අනිත් අයත් දාන්න මට. දැන් ඉස්සලා මේ ටේබල් එක ලියා ගන්නකො. අපි දැන් කියවනේ මේක ප්‍රමතක ලක් කරනවායි කියලා. නේද? එහෙනම් මේක දෙකට මෙව කඩා ගන්නවා. දෙක අතර වම් පැත්ත එකයි දකුණු පැත්ත එකයි. ඉස්සලා වම් පැත්ත එක ලියා ගන්නකො. විස්තරත් එක්ක ලියා ගන්නකො. විස්තරත් එක්ක ටේබල් එක ලියාගෙන ඇත්ත විස්තර ලියා දාන්නනේ. අංකය 100 ටර්ම් එකක මේක මැත්ස් ලකුණු ගානක් නම දා ගන්නකො. හරි නේද? මේක ටේබල් එක. අනිත් ටේබල් එකේ තියෙන්නේ මෙන්න මේ විස්තර ටික. බාන මේ විස්තර ටික. දැන් ලියන්න පුළුවන් ඔයගලන්ට. දැන් බාන මේකේ නම් මොකද වෙන්නේ? මේ විස්තර ටික නැවත ලියවෙනවා. හරි? දැන් මේකේ බලන්න අපි යන්නේ මෙන්න ඇඩ්මිෂන් නම්බර එක අපි ගමු 100 ටර්ම් එකක ටෝටල් මාක් එකපාරයි ඇවරේජ් මාක් එකපාරයි ප්ලේස් එක එකපාරයි ඊළඟ දේවල් ළමයා මේක ආයෙ තව පාරක් ලියවෙන්නේ නැහැ. එකට අපි කියමු මේ ළමෙම දෙවෙනි ටර්ම් එක අපි හිතමුකෝ මෙයාගේ දෙවෙනි ටර්ම් එක ගමු මෙයාගේ. ඒතර මෙයා ඊළඟ පාර දෙවෙනි ටර්ම් එක 100 ටර්ම් එක දෙක ඒ විස්තර. මොකද මෙයාගේ විස්තර ආයෙ පාරක් තව පාරක් ලියන එකක් නෑනේ. දැන් එකම ළමයාට එකම ටර්ම් එකේ ටෝටල් මාක් දෙකක් තියෙද? එහෙම ලියුවොත් නම් පොඩි අවුලක් තියෙනවනේ. එක්ක සර් නැත්තම් මිස්ටර් පිස්සු. නැත්නම් ඉතින් එකම ළමයාට එකම වාරේ ටෝටල් මාක් දෙකක් දෙයිද? එහෙම දෙන්න බෑනේ. වාර දෙකේ දෙකක් දෙන්න පුළුවන්. තුන්වෙනි වාරේ ආයෙ එකක් දෙනවා. බලන්න. එතකොට අපිට මේක ලස්සනට ගන්න බෑ. එතන දෙවන ළමයා. එයාගේ ටර්ම් එක මේ විස්තර. පුළුවන් ලියා ගන්න. රයිට්. ඔය ටික ලියා ගන්නකො එහෙනම්. එහෙනම් දැන් අපිට වගු දෙකක් ආවා නේද? මේ වගු අපි කැඩුවාම දෙකට එකක් මේක අනිත් එක මේක.
මේ ටික පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවද? පැහැදිලිද? ප්‍රශ්න ගැටලු මොනවාවත් තියෙනවද? මොකද අපි මෙතනින් පස්සේ අලුත් කැලකට යන්න යන්නේ. අපි මේ ටික පැහැදිලි වෙන්න ඕනේ. මොනවද අපිට තිබුණේ? මොනවද අපි කරන්නේ කියන පතාව. අපි දැන් මොනවද කරේ? අපිට ලොකු වගුවක් තිබ්බා මේ වගේ. අපි දැන් මේ වගුවේ දත්ත රිපීට් වෙන නිසා, නැවත යෙදෙන නිසා, දත්ත සමතුලිතතාව නිසා අපි මේ සමතුලිතතාවය අඩු කරන්න වැඩ කරා. මොකද්ද අපිට කියන්නේ? ප්‍රමතකරණය කියලා. what we call is normalization. අපි මොකද කරේ? මේ වගුව ප්‍රමතකරණය කරා. අපි කරන්නේ මොකද්ද ප්‍රමතකරණයේදී? එක වගුවක් පොඩි පොඩි වගු වලට බෙදලා වෙන් කරනවා. In the normalization, what we are doing is we are breaking a single table into few tables. So අපි මේ table එක දෙකට කඩුවා මේ වගේ. මේක එකක්, මේක තව එකක්. ඒත් අපි දැක්කා තාමත් මේ table එකෙත් සමතුලිතතාවය තියෙනවා. Still we can see this table has the duplicating of data. What we have done, we have normalized this table. එස අපි මොකද කරේ? මේ වගුවත් ආයසරයක් ප්‍රමතකරණය කරා. එතකොට අපිට මේක ආයසරයක් මේ වගේ වගු දෙකකට ආවා. මේක එකක්, මේක තව එකක්. දැන් අපි යනවා ටිකක් ලොකු සංකල්පයකට අපිට ප්‍රයිමරි කී කියකට. ප්‍රාථමික යතුර. මේ ටික අහන් ඉන්න අපි චුට්ටක් කතා කරනවා. ප්‍රයිමරි කී ප්‍රාථමික යතුර. බලන්නකො වගුවක රෙකෝඩයක් අනන්‍යව අනෙක් රෙකෝඩ වලින් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත කරන ලබන ශේත්‍රය තීරුව හෝ ශේත්‍ර තීරු කීපක එකතුව ප්‍රාථමික යතුර ලෙසින් හැඳින්වේ. The primary key is a field column or set of fields columns that is used to identify a record uniquely in a table. අපි පොඩ්ඩක් යමු මෙතනට. අපි දැන් මේක දෙකට කැඩුවානේ. මෙහෙම ටේබල් එකක් ආවා. දැන් මේ ටේබල් එක දිහා බැලුවොත් මෙතනට යනවා. ඉස්සලා මෙතන. මේක දෙකට කැඩුවානේ මෙන්න මේ වගේ. දැන් මේක අපිට පේනවා මේ ස්ටුඩන්ට් ඇඩ්මිෂන් නම්බර් එක. මේක නැවත පාරක් මේකේ දාන්න පුළුවන්ද? මේ ඇඩ්මිෂන් නම්බර් කියන එක මේ ටේබල් එකේ වෙන ළමයෙකුට දෙන්න පුළුවන්ද? බෑ. මේක වැටෙන්නේ එකපාරයි. එක ළමයෙකුට තියෙන්නේ එක ඇඩ්මිෂන් නම්බර් එකයි. ඒ වගේම එකම ඇඩ්මිෂන් නම්බර් එකෙන් ළමයි දෙන්නෙක් ඉන්න බෑ. ඒ නිසා අපි කියනවා මේක තමයි මේකේ ප්‍රයිමරි කී එක. ප්‍රයිමරි කී එක පාවිච්චි කරනවා රෙකෝඩයක් අනෙක් රෙකෝඩ වලින් වෙන් කරලා අඳුර ගන්න. Primary key is used to identify a record uniquely in a table. ඒකේ ලක්ෂණ කීපයක් තියෙනවා. අපි ලක්ෂණ ටික බලලෙමු. මොනවද ප්‍රති ලක්ෂණ? මෙන්න ලක්ෂණ. හිස්ස පැවතිය නොහැකිය. Should not be empty. අපි ගන්න මේ primary key එක අපිට පුළුවන් ද පාසලේ ළමයෙක් ඉන්න ඇතුළත් වීම අංකයක් නැතුව? එහෙම ඉන්න බෑ. We can't have a student without admission number in the school. All the students should have an admission number. හැම ළමයෙකුටම අනිවාර්යයෙන්ම ඇතුළත් වීමේ අංකයක් තියෙන්න ඕන. දෙවැනි එක ඒක අනුපිටපත් වෙන්න බෑ. ඒකේ දත්ත නැවත නැවත ලියවෙන්න බෑ. හරිද? එක අංකයක් එක පාර. ඊට වඩා තියෙන්න බෑ. සාමාන්‍යයෙන් ප්‍රයිමරි කී අතර නම් අපි ඒක දක්වන්නේ කොහොමද? ඒක යටින් දක්වනවා. Primary penalty දක්වනවා. We are drawing a line under that. සාමාන්‍යයෙන් එක වගුවක තියෙන්නේ එක ප්‍රයිමරි එකක් විතරයි. මෙන්න රතු පාට ලිපි ඔයාලා නෝට් එකේ ලියලා නෑ මම. ඒක දැන් ලියා ගන්න එතන. ඔය 7 වෙනි පිටුව උඩ. රතු පාටෙන් මම මේ දාන්නේ. මේක ලියලා නෑ ඔයගොල්ලන්ගේ නෝට් එකේ. ඒක ලියා ගන්න. ඒක මම දැම්මනවා. ඒක අච්චු පෙදෙස මම දැම්මේ නෑ. ඒක ලියා ගන්න. එක් වගුවක් සඳහා පැවතිය හැක්කේ එක් ප්‍රාථමික යතුරක් පමණි. යතුරක් පමණි. අල්කයි යතුරක් පමණි.
A table can have only one primary key. අපි යමුකෝ පොඩ්ඩක් දැන් පස්සට. දැන් මේක පැහැදිලි. එතන ඇඩ්මිෂන් නම්බර් එක තමයි මේකේ ප්‍රයිමරි කී එක. සාමාන්‍යයෙන් අපිට වගුවක් දුන්නාම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ වගුවට අදාළ ප්‍රයිමරි කී එක මොකක්ද අඳුර ගන්න. When they are giving a table, we should able to understand, identify the primary key of that table. විභාගදී අහනවා. table එකක් දීලා අහනවා මේකට සුදුසු primary key එක මොකක්ද? එහෙනම් මේකේ මොකක්ද primary key එක? මේ admission number එක. අපි ගත්තාම මෙන්න මේ table එක ගත්තාම මේකේ admission number එක primary key වෙන්න බෑ. ඇයි? repeat වෙනවනේ. අපි සමහර විට primary key හදනවා fields දෙකක් තුනක් එකතු කරලා. If you look at this table now, the admission number can't be the primary because it is repeating. Sometimes we are making a primary key by combining two or more fields. නිසා මට පුළුවන් field දෙකක් තුන එකතු කරන්න. මම මේ දෙක එකතු කරනවා. ඒ දෙක තුන primary key වෙන්නේ නැවත repeat වෙනවා. හැබැයි මට පුළුවන් මේ තුනම එකතු කරන්න. එක වාරයකදී එක ළමයෙකුට එක විෂයකට ලකුණු දෙන්න එකපාරයි. නිසා මට පුළුවන් මේ තුනම එකතු කරලා primary key කරන්න. හැබැයි මට ඕන නම් primary එක නොදින්නත් පුළුවන්. If you like, you can have a table without primary key. සමහර විට මට වගුවකට primary එකක් නැතුව තියන්න අනිවාර්ය නැහැ. ඕන නම් දෙන්න පුළුවන්. නැත්නම් නොදින්න පුළුවන්. හැබැයි සමහර වගුවලට අනිවාර්යෙන් දෙන්න වෙනවා. සමහර වගුවලට අනිවාර්යෙන් දෙන්න. සමහර වගුවලට දුන්නත් එකයි නැතත් එකයි. Remember that. Some tables you should have a primary key. Some tables it can have a primary key, it can stay without a primary key. එහෙනම් මේකේ primary key එක ඕන නම් අපි කියනවා මේ තුනම එකතු කරාම අන්න primary key වෙනවා. ප්‍රාථමික. ඒවට අපි කියනවා සංයුක්ත ප්‍රාථමික යතුර කියලා. අපි ප්‍රාථමික යතුර හදන්නේ fields දෙකක් තුනක් එකතු කරලා නම් අපි ඒකට කියනවා සංයුක්ත ප්‍රාථමික යතුර කියලා. If you are making a primary key by combining two or more fields, that is called as the composite primary key. What is composite primary key? The primary key which we make by combining few fields. Fields දෙක තුනක් එකතු කරලා හදන primary අපි කියනවා සංයුක්ත ප්‍රාථමික යතුර කියලා. එහෙනම් මේක ඒවා එකක්. මේක බලන්නකෝ. මේකත් ඒ වගේ තමයි. දැන් මේක තනියෙන් ගත්තොත් හදන්න බෑ. හැබැයි මේක එකතු කරොත් පළවෙනි වාරේ මේ ළමයාගේ ටෝටල් මාක් එකයිනේ දෙන්නේ. එක වාරයකට එක ළමයෙකුට ටෝටල් මාක් එකයි දෙන්නේ. දෙකක් දුන්නොත් මොකද වෙන්නේ? එක්කෝ ටීචර් පිස්සු නැත්නම් සර්ට පිස්සුනේ. එක වාරයකට එක ළමයෙකුට ටෝටල් මාක් දෙකක් එන්න පුළුවන්ද? ස්ථාන දෙකක් දෙන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙමනම් මේ දෙක එකතු කරලා තමයි ඒක ප්‍රයිමරි කී වෙන්නේ. අන්න ඒකට අපි කියනවා මොනවද? සංයුක්ත ප්‍රාථමික යතුර. composite primary key. අපේ ක්‍රියාව තමයි දැන් අපි අඳුර ගන්න ඕනේ මොනවද අපිට primary key වශයෙන් මේ එක එක table එකේ දෙන්න පුළුවන් කියලා. දැන් උඩ දැක්කා. මේකේ primary key එක මොකක්ද? admission number එක. අපි කරන්නේ මොකක්ද එහෙනම් මේක යටින් මේ මිරක් අඳිනවා. ඔල මේක දැක්කා. මේක මොකක්ද? admission number plus term plus subject name. තුනම එකතු කරාම තමයි primary key වෙන්නේ. ඕන නම් නොදින්න පුළුවන්. ඕන නම් මේක දෙනකොට නැතර දෙන්න පුළුවන්. නොදෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක න නොදින්න බෑ. මේක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේක අපිට නොදුන්නට කමක් නැහැ. ඕන නම් දෙන්න පුළුවන්. මේක ගත්තොත් මේකෙත් අපිට ඕන නම් දෙන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. මේක දෙන එක හොඳයි. මොකක්ද ඒක primary key එක admission number plus term. මේ දෙක එකතු කරලා හදන්නේ. ඒකට අපි කියනවා සංයුක්ත ප්‍රාථමික යතුර කියලා. We make the primary key by combining these two fields. That is called as the composite primary key. මේ කතාව තේරුණාද? ප්‍රශ්න ගැටලු මුකුත් තියෙනවද?
පුතේදුවේ අපි අද උතරින් නතර කරමු. අපි ලබන සතියේ ඉතුරු ටික සාකච්ඡා කරමු. මේ අද වැස්ස ගතිය නිසා අපි පොඩ්ඩක් නතර කරනවා. අපි ලබන සතියේ ඉතුරු ටික සාකච්ඡා කරනවා. ප්‍රශ්න ගැටලු මුකුත්